right අපි මේ example එක කරා මතකද ධන සංඛ්‍යාවක් ලබා දීලා ඉරට්ටේ අගයක්ද ඔත්තේ අගයක්ද පෙන්වන්නේ කියන එකට අපි ප්‍රෝග්‍රෑම් එක ලිව්වා right එතනින් තමයි අපි අන්තිමට ගිය සතියේ කතා බහ නතර කරේ මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න අපි මේකට අදාළව ඒ කියන්නේ මම ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවරනයින් පස්සේ ඔයගොල්ලෝ ලියාගෙන ඉවර වුණා නේද කියන එක ඒ කියන්නේ question 4 වලට අදාළව ඔව් ළමයි question 4 එකේ ඔයගලන්ට ලියා ගන්න දේවල් ඉතිරි වෙලා නැහැ නේද කියන එක පොඩ්ඩක් මට කන්ෆර්ම් කරන්න. මෙතනින් තමයි අපි කතා බහ නතර කරේ. right. ඊළඟ උදාහරණේ මොනවද තියෙන්නේ? ඊළඟට මම example එකක් කරලා තියෙන්නේ. right. කොහොමද example එකේ තියෙන්නේ? ලකුණු වල ලකුණු දෙනවා pass mark එක දෙනවා සාමාර්ථය ගෞරව සම්මාන දුර්වල distinction credit weak කියලා පෙන්වන විදිහට program එක ලියන්න කියලා තමයි මම කියලා තියෙන්නේ. එතකොට අපි මෙතන flow chart එක අඳිනකොට අපි කතා බහ කරා එතනට අපිට multiple conditions නේද? conditions කීපයක් අවශ්‍ය වෙනවා කියලා. ඔතෙන්දි තමයි අපි else if කියන එක ගැන කතා බහ කරේ. නේද? else if. එතකොට Pascal වල else if එක ලියන්නේ අපි මේ pseudo code වල else if එක පුරුදු වෙච්ච ආකාරයටම තමයි. right? දැන් අපි if එක ලියනකොට මතක තබා ගත යුතු දෙයක් තමයි මතකද අපේ if condition එක යම් තැනකින් පටන් ගත්තා if කියන keyword එක පාවිච්චි කරලා. ඊට පස්සේ අපි semicolon එක දාන තැන තමයි Pascal අඳුනගත්තේ if condition එක ඉවර වෙන්න තැන කියලා. ඒ කියන්නේ if keyword එකෙන් පටන් අරගෙන අදාළ ටික ලියලා අන්තිමට ඊට පස්සේ semicolon එකක් දාන පළවෙනි තැන එයා recognize කරගන්නවා if එක ඉවර වෙන සීමාව නැත්නම් if එකේ scope එක කියලා. එතකොට ඔයා if එකයි else if එකයි පාවිච්චි කරනකොටත් ඔය පුරුද්දම ඔය විදිහටම පාවිච්චි කරන්න ඕනේ. right? හරි. එතකොට අපේ question එක වෙන්නේ mark එකක් අරගන්න එයා 80ට වැඩි හෝ සමාන නම් distinction කියලා output කරන්න ඕනේ. 80ත් 40ත් අතර නම් 80ට අඩු 40ට වැඩි නම් 40 හෝ ඊට වැඩි නම් credit කියලා output කරන්න ඕනේ. 40ටත් අඩු නම් weak කියලා output කරන්න ඕනේ. හරි. අපි බලමු කොහොමද මේක code කරන්න කියලා. මම මගේ program එකට නමක් දීලා තියෙනවා test program කියලා. input output දෙන්න අරගෙන තියෙනවා semicolon එක දාලා තියෙනවා. right? variable declaration ඇතුලේ var කියන එක පාවිච්චි කරලා මම මෙතන ලියනවා මට අවශ්‍ය වෙන්නේ mark කියලා variable එකක් විතරයි. මම mark කියන එක integer කියලා define කරනවා. මම begin එක ඇතුලේ මේ තියෙන දේවල් ටික මම අස් කරනවා read ln දෙක තියාගෙන. මම දැන් ඉල්ලන්න ඕනේ mark එකක්. එහෙනම් මම මෙතන enter number කියලා හරියන්නේ නැහැ. enter a mark කියලා වෙනස් කරනවා. එතකොට user ට අදහසක් එනවා. right. mark එකක් enter කරන්නයි මේ කියන්නේ. mark එක enter කරාම අපි mark එක read කරගන්න ඕනේ. නේද? එතනින් මම read කරගන්නවා
එයා enter කරන value එක mark කියලා අපි define කරපු variable එකට. right හරි දැන් තමයි අපේ ඌමනාව තියෙන්නේ. අපි mark එකක් ඉල්ලගත්තා යාගේ. දැන් mark කියන variable එකට මෙයාව read කරගත්තා. දැන් අපි මෙයාව check කරන්න ඕනේ. check කරලා තමයි ඒකට අදාළව තමයි output එක දෙන්නේ. එහෙනම් if කියන condition එක start වෙනවා. right මගේ condition එක තමයි mark කියන variable එක විශාලයි හෝ සමානයි වෙන්න ඕනේ 80 කියන අගයට. then මම ලියනවා right ln එකක් කොහොමද ලියන්නේ distinction right ඊළඟට මං else if එකක් පාවිච්චි කරන්න ඕනේ. else if එක පාවිච්චි මේ if එකකුයි else if එකයි කියන්නේ මොකද්ද? if එක කියලා කියන්නේ පුතේ අපිට එක කොන්දේසියක් විතරක් තියෙනකොට ඒ කියන්නේ එක කොන්දේසියක් තියෙනකොට ඒ කොන්දේසිය සිලෙක්ෂන් එකක් නම් අපි if එක පාවිච්චි කරනවා. එතකොට ඒකේ එක කොන්දේසියයි අපිට තියෙන්නේ. ඒක හරි නම් යම් කිසි දෙයක් කරන්න ඕනේ, වැරදි නම් යම් කිසි දෙයක් කරන්න ඕනේ. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුව තියෙන්නේ අපිට මෙතන මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙන කොන්දේසි ප්‍රමාණය වැඩි. අපිට තියෙනවා 80ට වැඩි නම් distinction ඊළඟට 79යි 40යි අතර නම් credit. ඒකට ඒක තව කොන්දේසියක්. ඒත් මෙහෙම කොන්දේසි දෙකක් හම්බෙනකොට පටන් ගන්න කොන්දේසිය අපි if කියලා කතා කරනවා. ඊළඟටත් කොන්දේසියක් හම්බෙනවා නම් මේ if එකේ no side එකේ. අන්න එතකොට අපි මෙයාට කියනවා else if එකක් කියලා. ඒ කියන්නේ නැත පැත්තට එනකොට else කියලා තමයි අපි කියන්නේ කොහොමද? නැත පැත්තේදී අපිට තව condition එකක් හම්බෙනකොට ඒක else if කියලා අපි අරගන්නවා. right? තේරුණාද? දැන් අපි මෙතන අරගන්නවා else if. ඊළඟට මෙතන කොන්දේසිය වෙනවා. දැන් else පැත්තට එන්නේ කවුද? else පැත්තට එන්නේ මෙන්න මේ 80ට වඩා වැඩි නොවන කට්ටිය. නේද? 80ට 80 හෝ ඊට වැඩි නම් මේ distinction කියන එක ඔයාට output වෙනවා. එතකොට ඔබදේ සර් අර මේ if එකත් එක්කම තියෙන right ln එක මේ semicolon එක ඉවර කරලා නැහැ නේද? නෑ ඉවර කරන්න බෑ අපිට. මං කියවනේ අර if එකේ end එකක් තියෙනවා කියලා. right? අපි යන්කෝ. ඒතර ඔයාලට තේරෙන කොතනද කතාව කියලා. right? දැන් අපි මේ else එකක් open කරලා else එකටත් if එකක් අරගෙන තියෙන නිසා else if ලියාගන්නේ ওই විදිහට. Pascal වල. මෙතන අපි කියන්න ඕනේ mark larger than or equals 40. Then අපිට ලියන්න පුළුවන් right ln credit. Come on, I mean, hello, how are you? Kat is doing a class, huh? You can stay. Right? I love you. Yeah, I love you too. I love you too. Right? හරි. එතකොට marks කියන එක 40ට වඩා වැඩි නම් අපි කියනවා credit එකක් දෙන්න කියලා. right? දැන් එතකොට කොහොමද අපේ වැඩේ සිද්ධ වුනේ? 80ට වැඩි වුණාම එයා හරිනම් distinction එකක් දුන්නා. 80ට වැඩි නැත්නම් else එක ඊළඟට බලනවා 40ට වඩා වැඩිද කියලා. You very fast.
start this to the class. Okay. You just stay. That will come after the class. Yeah, you can. Right. එතකොට මෙතනින් අපි බලන්නේ 80ට අඩුවෙන් ආපු කට්ටිය 80ට අඩුවෙන් ආපු කට්ටියගේ 40ට වැඩි අය ඉන්නවා. ඒකයි අපි else if එකෙන් බැලුවේ. එතකොට 80ට අඩුවෙන් ආපු අයගේ 40ට වැඩි අය ඉන්නවා නම් අපි credit කියලා output කරමු. ඊට පස්සේ තියෙන ගැටලුව තමයි මේක false වුණාම මොකද වෙන්නේ? ඒකට අපි තව else එකක් පාවිච්චි කරගන්න ඕනේ. ඒ කියන්නේ 40ට අඩු අයට මොකද කරන්නේ? ඒගොල්ලෝ right ln එකක් අපි ලියනවා. මොකක් කියලාද? weak කියලා. හරි. දැන් මගෙන් පුතෙක් ඇහුවනේ අර if එකේ right ln එක අගට මෙතනට semicolon එකක් දාන්න ඕනේ කියලා. දැම්මොත් ඔයාට පෙනේවි error එකක් ඇඩ් වෙනවා. right අපි semicolons මේ අතරමැද්දේ පාවිච්චි කරොත් අපිට error එකක් එනවා. හේතුව තමයි Pascal කියන කෙනා if block එක හඳුනගන්නේ නැති එක. ඔකද? ඕකේ සර් අර දැන් සර් මේ if දාලා 80 ධර්ම ඊට පස්සේ else දාලා 40ට වැඩි නම් ඊට පස්සේ ආයිත් else ධම්මනේ. ඔව්. ඒකිට මේ if දාලා ආයි මේ mark එක මේ 40ට වඩා අඩුයි කියලා දාන්න ඕනේ නැද්ද? ඕනේ නැහැ. හේතුව තමයි දැන් මෙතනින් බැලුවා 80ට වැඩි අය. එතකොට ඒකේ else එක පැත්තට එන්නේ 80ට අඩු අය. ඒ 80ට අඩු අය මෙතනින් චෙක් කරා 40ට වැඩි අය ඉන්නවද? 80ට අඩු ටිකේ 40ට හෝ 40ට වැඩි අය ඉන්නවද? එහෙමනම් මේක කරනවා. එතකොට මේක නෙවෙයි කියන්නේ මෙතන else එක එන්නේ. ඒ කියන්නේ 40ට අඩු අය කියන එක පුතේ. එතකොට අපි එතන අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ. මේ 40ට අඩු අය ඉන්නවද කියලා අමුතුවෙන් චෙක් කරන්න කියලා. ඒ කියන්නේ 40ට වැඩි අය නෙවෙයි නම් එන්නේ 40ට අඩු අය. ඒගොල්ලෝ තමයි මේ else එකෙන් හඳුනගන්නේ. තේරුණාද? Careful. Right? එතකොට අපි අතරමැද semicolon දාපු එක ගැන කතා කරේ. අතරමැද semicolon දැම්මොත් වෙන්නේ Pascal if එක අඳුනගන්නේ කොහොමද? if එකෙන් පටන් අරගෙන එයාට ඊළඟට හම්බෙන පළවෙනි semicolon එකෙන් තමයි if block එක ඉවරයි කියලා අඳුනගන්නේ. දැන් අපි මේ if block එක ඉවර වෙන්නේ කොතනින්ද? මෙන්න මෙතන. අන්න එතකොට තමයි අපි semicolon එක දාන්න ඕනේ. හරි. අපි මේක run කරලා බලමු. කාර්යය තියෙනවා. right ඔන්න මාර්කයක් ඉල්ලුවා. මම දෙනවා 90යි කියලා. distinction. මම මේව ආයෙ run කරලා මාර්ක් එක මම දුන්නොත් 70යි කියලා. credit කියන එකේ. එතකොට 40ට වෙනකම්ම තියෙන ලකුණු වලට 80ට අඩු 40ට වෙනකම් තියෙන ලකුණු වලට ඔයගලට එන්නේ credit කියලා. මෙයාව run කරලා 35 වගේ අගයක් දුන්නා. එතකොට මට එනවා weak කියලා. right ඒ කියන්නේ අපේ වුමනාව හරි කියන එක. හොඳයි. සර් weak එක දෙන්නේ 35 ඇතුළුවද? weak එකට එන්නේ පුතේ 40ට අඩු කට්ටිය. ඒ කියන්නේ 39 ඉඳලා බිඳුව වෙනකම්. ඒ කියන්නේ මෙතනින් අපි කියනවානේ 40 හෝ ඊට වැඩි නම් credit කියලා කියන්න කියලා. එතකොට ඔයා 40 දුන්නත් ඔයාට එන්නේ credit එකක්. මේ 40 input කරොත් ඒත් ඔයාට එන්නේ credit. 40ට අඩු වගයක් දීපු ගමන් 39 දීපු ගමන් ඔයාට එන්නේ weak කියලා. දැක්කද?
right හරි ඈ ඔබද සර් දැන් ඕකේ දැන් සර් අපි එක මාක් එකක් දීලා ඉවරලා ඊළඟ මාක් එක එන්ටර් කරනවා නම් ආයි ඒක ක්ලෝස් කරලා ඉවරලා ආයි මේ රන් කරලානේ බලන්න ඕනේ ඔව් ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඉඳද්දිම බෑක් ස්පේස් දීලා ආයි තව මාක් එකක් එන්ටර් කරන්න ඕන නම් මොකද්ද සර් කරන්න ඕනේ එතකොට බැක් ස්පේස් ගිහිල්ලා හරියන එකක් නෑ දැන් ඔයා කියන්නේ මෙතනින් අපි ප්‍රස් කරලා බෑක් ස්පේස් ඒ කියන්නේ ඩිලීට් කරන්න බෑනේ ඒක දුන්නද ඔව් දුන්නයින් පස්සේ ඩිලීට් කරන්න බෑ ඔයා එහෙනම් මෙතනදී ආයෙත් සැරයක් මාක් එකක් ඉල්ල ගන්න ඕනේ එතකොට ඒක තමයි අපි අයිටරේෂන් වලදී ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් අර if එකේ block එක එක සැරයක් රන් වුණා. තව සැරයක් යාව රන් කරන්න නම් අපි යාව දාන්න ඕනේ iteration structure එකට. එතකොට අපිට ඕන බෑක් ස්පේස් එකට දාන්න පාන්නේ අයිටරේෂන් එක. backspace වැඩ කරන්නේ නැහැ පුතේ මේකේ. අපි enter key එකේ enter එක විතරද අයිටරේෂන් එකක් දැම්මත් වෙන්නේ. ඔව් ඒ කියන්නේ අපි program එක පේලියෙන් පේලිය execute කරගන්නේ enter එකෙන් by default එයා හැදිලා තියෙන enter එකෙන්. right එතකොට අපි enter කරාම තමයි එයා එකින් එකට යන්නේ. ගිහිල්ලා එයාට අදාළ වැඩ ටික සිද්ධ කරන්නේ. අයිටරේෂන් එකක් වෙන්නස අපිට කී එකක් දීලා එහෙම බැයිද? බෑ iteration එකට අපි iteration structure එකක් පාවිච්චි කරන්න ඕනේ පුතේ. ඒ කියන්නේ while for වගේ structure එකක්. අපි ඉස්සරහට කතා කරනවා ඒක. right හරි. මේ වැඩේ ලියාගෙන ඉවර කරගන්න. හරියට ලියන්න බැරි වෙච්ච කට්ටිය මම විනාඩි 2ක් දෙන්නම්. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඊළඟ ප්‍රෝග්‍රෑම් එක try කරන්න ඕනේ. මොකක්ද ඊළඟ ප්‍රෝග්‍රෑම් එක? මේකට සමානම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. right? එතනදී ක්‍රයිටීරියා එක ටිකක් ලොකුයි. ග්‍රේඩ් එක දෙන විදිහට A B C S W දෙන එක තියෙන්නේ. එතකොට ඒකේ ෆ්ලෝ chart එක මම තව ටිකකින් පෙන්නන්නම් මෙතන. මම දැනට කෝඩ් එක පොඩ්ඩක් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න. ඒකයි ළමයි සුභාරංචියක් තියෙනවා. අපිට ඊළඟ සතියේ ඉඳලා නැනපෙතේදී හම්බ වෙන්න පුළුවන්. right? එතකොට සර් පරණ ටයිම් එකටම නේද? ඔව්. එතකොට ටයිම් එක එන්නේ 6 ඉඳලා 8 වෙනකම්. හවස 6 ඉඳලා 8 වෙනකම්. right? ඒ ටයිම් එකට කනෙක්ට් එන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ලබන සතියේ මම නැනපෙතට එනවා. ඕගොල්ලොත් නැනපෙතට එන්න ඕනේ. හරි? 6 ඉඳලා 8 වෙනකම් තමයි ක්ලාස් එක තියෙන්නේ. හරි. මේක ලියා ගන්න. අනිත් අය පණිවිඩය දෙන්න. ආපු නැති කවුරු හරි ඉන්නවා නම් යාළුවෝ කවුරු හරි ඉන්නවා නම්. සර් එතකොට සර් ලැප් එක තරන් එන්න ඕනේද? නෑ එපා. ලැප් එක අරගෙන එන්න මෙහෙමයි. අරගෙන ආවට කමක් නැහැ. හැබැයි මම පන්තියේ වැඩ කරන වෙලාවේදී ඔයගොල්ලෝ ලැප් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න බෑ. ඔයගොල්ලෝ මාත් එක්ක කන්සන්ට්‍රේෂන් තියාගන්න ඕනේ. ඊළඟට මම දෙයක් කරලා දැන් ඔයගලන්ට ඔය ලියන්න කියලා කියනෝනේ මේ වගේ වෙලාවකදී. මේ වගේ වෙලාවකදී ඔයගොල්ලෝ පොතේ අදාළ උත්තරේ ලියලා තමයි ලැප් එකේ චෙක් කරනවා නම් චෙක් කරන්න ඕනේ. right? ඒ නිසා තියෙන කට්ටිය අරගෙන ආවට ගැටලුවක් නැහැ. නමුත් මතක තියාගන්න ඒක අදාළ විදිහට භාවිතා වෙන්න ඕනේ. out of control යනවා කියලා හිතුනොත් මම කියනවා ප්‍රැක්ටිකල් එක ගෙදරදී පුරුදු වෙන්න. පන්තියට devices අරගෙන එන්න එපා කියලා. right? ඒක නිසා මම ලබන සතියේ ගේන්න ඉඩ දෙනවා. તો ලබන සතියේ මම බලනවා කොහොමද වැඩේ හරියට යන්නේ කියන එක. right? laptop නැති කට්ටිය කිසියම් දෙයකට worry වෙන්න එපා. මම projector එක ගෙනල්ලා ඔයගලන්ට ඒ දේවල් ටික පෙන්නනවා. right? ඔයගලන්ට තියෙන්නේ මේක ලියන්න හුරු වෙන්න. right? ඔව් සෙට් එක next week එකේ ඉඳලා 6ට තියෙන්නේ 6 ඉඳලා 8 වෙනකම් නැනපෙතේ right එතකොට ඉන්ස්ටිටියුට් එකට එන්න ඕනේ
ඒ එනකොට හැමෝම මතක තියාගන්න ක්ලාස් එක කරන්න දීලා තියෙන්නේ බොහෝම තදින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා. ඒක නිසා ඉඩ තියාගෙන වාඩි වෙන්න ඕනේ. තව අයට කරදර වෙන්න බෑ. මාස්ක් එක හැමෝම දාගෙන ඉන්න ඕනේ. right? ඊළඟට ඉන්ස්ටිටියුට් එකට එනකොට අත් දෙක හොදලා ඒ අදාළ සෞඛ්‍ය පුරුදු ටික අරගෙන එන්න ඕනේ, කරගෙන එන්න ඕනේ. ඉඩ ඇතුව වාඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ක්ලාස් එක ඉවර වුණාම රැඳී සිටීම බෑ. වහාම ගෙදර බලා පිටත් වෙන්න ඕනේ. right? ඒ දේවල් ඔළුවේ තියාගෙන මතක තියාගෙන එන්න ඕනේ. right? ඔව් කවිෂ හෝ කවිෂා නැනපෙතට එන්න ඕනේ ඔයගොල්ලෝ. නැනපෙතේ තමයි ක්ලාස් එක තියෙන්නේ. ලබන සතියේ ඉඳලා ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න අවසර දීලා තියෙනවා. වසන්ත ක්ලාස් එක පටන් ගන්නවද? පුතේ ඒක පොඩ්ඩක් නැනපෙතට කතා කරලා කන්ෆර්ම් කරගන්න. මම දන්න තරමින් පටන් ගන්නවා වෙන්න ඕනේ. පොඩ්ඩක් නැනපෙතට ඒක කතා කරලා කන්ෆර්ම් කරගන්න. right? කවිෂා ඔන්ලයින් පුතේ මට වෙන ටයිම් එකක් නෑ ඇත්තටම කරන්න. ඔයගලන්ට ඔන්ලයින් කනෙක්ට් වෙන්න අවශ්‍ය නම් ගැටලුව තියෙන්නේ මෙහෙමයි. මම සිංහල මීඩියම් ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නේ. මගේ ඉංග්‍රීසි මීඩියම් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. ඒක නිසා හරි කවිෂ එතකොට කවිෂට ප්‍රැක්ටිකල් ඉෂුව එකක් තියෙනවා. ඒක කවිෂ අපි කවර් කරගන්න බලමු. right? right ලියලා ඉවර වෙච්ච ගමන් මට කියන්න. මම දැන් අනිත් ෆ්ලෝ chart එක පෙන්නනවා.
හරි. තව විනාඩි 5කින් මම කෝඩ් කරන්න පටන් ගන්නවා. ඉවරයි ඉන්නවනම් කියන්න ඊට කලින්. තාම කරන අය ඉන්නවද? තාම කරන අය ඉන්නවනම් මට ඉන්ඩිකේට් කරන්න. සර් මම ඒක හැදුවස ඒකේ එරර් එකක් එනවනේ. රයිට් බලමු කොහොමද කියලා. කොතනද අවුල් වෙන්නේ කියලා. හරි මම කෝඩ් කරන්න පටන් ගන්නවා. බලන්න මොකද වෙන්නේ කියලා. මට කලින් ප්‍රෝග්‍රෑම් එකම වෙනස් කරගන්න පුළුවන්. හරි. එතකොට මම මෙතනදිත් මාක්ස් කියලාම තමයි වේරියබල් එක අරගන්නේ. right? කවිෂ කවිෂා මම හරියටම දන්නේ නැහැ පුතේ අනිත් පන්ති ගැන පොඩ්ඩක් ඒක ඉන්ස්ටිටියුට් එක පැත්තෙන් කතා කරලා අහන්න. right? මට අනිත් පන්ති වල තත්ත්ව කොහොමද කියන එක ඉන්ෆෝම් වෙලා නැහැ. ඔයගොල්ලෝගේ අනිත් ක්ලාසස් කොහොමද වෙන්නේ කියලා නැනපෙත පැත්තෙන් පොඩ්ඩක් කතා කරලා අහන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් ගෲප්ස් වලට හෙට අනිද්දා වෙනකොට දැනුවත් කිරීම එයි. කොහොමද කියලා. right? බලමු.
එතකොට මම mark කියලා variable එක අරගත්තේ ආ integer type එකක් semicolon එක දාලා තියෙනවා ඊට පස්සේ begin right ln එකෙන් මම mark එක ඉල්ලනවා right ඒ වගේම mark එක read කරගන්නවා මම mark කියලා define කරලා තියෙන variable එකට කියන්නේ user දෙන input එක right right if condition එක දැන් අපි පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මෙතන තියෙන structure එකට අදාළව. එතකොට මෙතන තමයි grading system එක තියෙන්නේ. 175යි නම් A 74යි 65යි නම් B ඔය විදිහට. එහෙනම් මම මුලින්ම check කරන්න ඕනේ මේ කියන අධිවරණ mark එක මොකද පුතේ? අධිවරණ 7ට නේද? ඔව් පුතේ 7ට මම විනාඩි 5ක් විතර වගේ තියලා ඉවර කරන්න මොකද වසන්ත සර්ගේ ක්ලාස් එකක් 7ට පටන් ගන්නවා කියලා මාට දැනුවත් වුණා. සම 4ට 5ක් විතර තියලා ඉවර කරන්නම්. එතකොට එතනට සම්බන්ධ වෙන කට්ටියට එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. right ඒතර මම මුලින්ම මාක් එක 100ට නෙවෙයි වැරදි 100 නෙවෙයි මම ගන්න ඕනේ 75. මොකද 75ට වැඩි හෝ සමාන කට්ටියට තමයි grade එක A කියලා දෙන්න තියෙන්නේ. එතකොට නම් මම grade A කියලා type කරනවා right ln එකේ. එතකොට 75ට වැඩි නම් එයාට grade A එකක් හම්බෙනවා. එහෙම නෙවෙයි නම් else if එකකට යන්න වෙනවා. මොකද තව condition එකක් තියෙනවා. 75ට අඩු 65 හෝ ඊට වැඩි කට්ටියට දෙන්න කියලා තියෙන්නේ grade B. right මෙතන දෙනවා grade B. එතකොට 65ටත් වැඩි කෙනෙක් නෙවෙයි නම් අන්න එතකොට තියෙනවා ආයෙත් else if එකක් start කරන්න. ඒකේන condition එක තමයි mark කියන කෙනා විශාල හෝ සමානද කියලා බලනවා 55ට. ඒ කියන්නේ 65ට අඩු අය තමයි else එකට එන්නේ. ඒගොල්ලෝ 55ට වැඩිද කියලා බලන්න. එහෙමනම් අපි right ln එකක් දෙනවා. grade C කියලා. right ඊළඟට අපිට උවමනා වෙනවා මේ if එකේ else if එකකුත්. ඇයි හේතුව? grade කියලා දාන්නත් ඕනේ නෑ නේද? මොකද්ද පුතේ? grade කියලා දාන්න. අර grade A B එහෙම දාන්න ඕනේ. එහෙම දාන්න ඕනේ නැත්නම් A අකුර B අකුර විතරක් display කරන්නත් පුළුවන්. no problem. right එතකොට මේ if එකේ else එක අපිට පුළුවන් මේ විදිහට ලියන්න. if mark larger than or equal 35 අපිට මේක දෙන්න එක මිස් වුණා. right මෙතන then ඔතන සාර කම්මා වගේ එන්න බෑ නේද? ඔව් එතන එන්න බෑ. මම මේව පහලට අරගෙන යන ගමන් ඉන්නේ මට අමතක වුණොත් කියලා. right මේකට අදාළව ලියනවා right ln එකක්. එයාගේ ඇතුලේ එන්න ඕනි grade S නේද? right දැන් අපි අපේ sections වල නැත්නම් grading system එකේ අගටම වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මට else if එකක් ඕනේ නැහැ. මට ඕන වෙන්නේ else එකක්. මොකද 35ට අඩු නම් අපි ලියන්න ඕනේ right ln එකක්. එයාට එන්නේ grade එක W කියලා. right
බලන්න කරපු දේ පැහැදිලිද කියලා. අපි මුලින්ම චෙක් කරා මාක් එක 75ට වැඩිද කියලා. ඒතර මාක් එක 75ට වැඩි නම් අපි ග්‍රේඩ් A එකක් දුන්නා. 75ට වැඩි නැත්නම් අපි එනවා else කියන තැනට. එතනින් ආයෙ චෙක් කරනවා 75ට අඩු අය එතකොට මේ else එකට එන්නේ. ඒ 75ට අඩු අය චෙක් කරනවා 65ට වැඩි හෝ සමානද කියලා. එහෙමනම් ග්‍රේඩ් B එක දෙනවා. 65ටත් වැඩි හෝ සමාන නෙවෙයි නම් එනවා else එකට. ඒ ඇවිල්ලා ඒකේ චෙක් කරනවා 65ට අඩු අය 55ට වැඩිද කියලා. එහෙමනම් අපි ග්‍රේඩ් C එක දෙනවා 55ටත් අඩු අය නම්. ඒගොල්ලන්ව චෙක් කරනවා 35ට වැඩිද කියලා. 55ට අඩු අයගේ 35ට වැඩි අය ඉන්නවද? ඒගොල්ලන්ට දෙනවා S කියන ග්‍රේඩ් එක. එහෙමත් නෙවෙයි නම් අපි කියනවා W කියන ග්‍රේඩ් එක දෙන්න. ඒ කියන්නේ W හම්බෙන්නේ 35ටත් අඩු අයට. හරි. දැන් අපි රන් කරලා බලමු වැඩේ හරියනවද කියලා. enter a mark. මම දෙනවා 80. ග්‍රේඩ් A එකක් මට එන්න. මම මේක රන් කරලා 70 දුන්නොත් 70 කියන්නේ 75යි 65යි අතර ග්‍රේඩ් B එකක්. මම මේක රන් කරලා 55 දුන්නොත් මට එන්න ඕනේ ග්‍රේඩ් C එකක්. මොකද එයා ඉන්නේ 65යි 55යි අතර. මම මෙයාව රන් කරලා 45 දුන්නොත් ග්‍රේඩ් S එකක් එනවා. මොකද 45 ඉන්නේ 55යි 35යි අතර. right. ඒතර මම 35ට අඩු වගයක් දුන්නොත් තමයි 30 වගේ දුන්නොත් තමයි මට W කියලා එන්නේ. නැත්නම් 34 දුන්නත් W කියලා වටේ. හරි. ඔන්න ඔය විදිහට අපි if එකයි else if එකයි manage කරගන්න. ඔබතේ. සර් මම මුලින්ම ওই විදිහට ප්‍රැක්ටිකල් එක කළා සර්. ඔව්. ඒක කළාට පස්සේ සර් මේ කොතන හරි error එකක් ඇවිල්ලා තිබ්බා සර්. ඔව්. ඊට පස්සේ සර් මම මේ වෙන විදිහකට if දාන්න නැතුව මේ මාක්ස් ටික විතරක් දාලා මෙහෙම මෙහෙම පෙන්නන්න කියලා ලිව්වා. ඒක නම් අවුලක් නැතුව වැඩ කළා සර්. එතකොට රේන්ජ් එක හරි විදිහට වැඩ කරනවද? ඔව් සර් ඒකේ මේ කිසි ප්‍රශ්නයක් නැතුව යන if එකක් දාන්න නැතුව සර් කළේ මම. if එක දාන්න නැතුව මොකද්ද පාවිච්චි කරේ? මේ මං ලිව්වේ සර් මේ right ln ඇද්දිලා මුලින්ම enter marks කියලා දැම්මා. ඊට පස්සේ read marks කියලා දාලා read ln එකක් දැම්මා. ඊට පස්සේ මේ case marks of කියලා දාලා එන්නෝනේ marks ඔක්කොම ටික දැම්මා. grade එකත් එක්ක. ඒ case එක දැම්මා. හරි. case tool එක දැන් case එක ගැන අපි ඊළඟට කතා කරනවා. මේ example එකේම case එක ගැන අපි පෙන්වන්න ඕනේ. right. අපි කතා කරමු. ඔය පුතා කරලා තියෙන විදිහ හරි. පොතේ තියෙනවා case වලට දාලා කරන විදිහ. මේකත් එන්න ඕනේ ආගේ මේ කෝඩ් එකේ මොකද තියෙන්නේ කියන එක නිකන් හොයලා බලන්න. දැන් මේක කෝඩ් එක ලියා ගන්න බැරි වෙච්ච අය අඩුපාඩු තියෙන කට්ටිය ඉවර කරන්න මම තව විනාඩි දෙකක් දෙන්නම්. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් case කියලා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එයාගේ මේ කෝඩ් එක ඔයගලන්ට තව කෙටි කරලා ලියා ගන්න පුළුවන්. right. හරි. මේකේ අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න විනාඩි දෙකක් මම දෙන්නම්. හරි.
right මම කෝඩ් එක පොඩ්ඩක් පහළට ගන්නවා පහළ ටික ඇති දෙයක් නෑ read len 2යි n 2යි තියෙන්නේ right අපි යමු කේස් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා පිටුව 25 මට මතක විදිහට. සර් ෆ්‍රී පැස්කල් එක සර් ඩවුන්ලෝඩ් කරනවා අපි දෙන්න ඕනේ මේ හංගේරියා මොකද්ද පුතේ පැහැදිලි නෑ මට කිව්වේ. දැන් අපි සර් ෆ්‍රී පැස්කල් ඩවුන්ලෝඩ් කරද්දී ඒකේ අපිට ඉල්ලනවනේ මොකක්ද ඕනේ කියලා ඒකේ අර සෝස් ෆෝජ් කියලා උඩින්ම එකක් තියෙන ඒක දුන්නට කමක් නැද්ද? මට setup එකේ ගියපු steps ටික නම් මතක නැහැ. source forge එක දීලා බලන්නකෝ. source forge එක හරියට online download කරද්දී download ගන්න source forge කියන්නේ download list එකෙන් ආම source forge තමයි මට මතක විදිහට free pascal මේ distribute කරන්නේ. source forge එකට පොඩ්ඩක් ගිහින් බලන්න. මම නැත්තම් ක්ලාස් එක ඉවරනවා පොඩ්ඩක් check කරලා බලලා කියන්න පුතේ. හරි. දැන් මේ තියෙන්නේ අපි කර වගේම example එකක් right. එතකොට එයාව case tool එක පාවිච්චි කරලා ලියලා තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. එතකොට case කියන structure එකේදී අර උඩ ටික සාමාන්‍ය විදිහමයි program එක පටන් අරන් තියෙනවා program එකට නමක් දීලා තියෙනවා input output තියෙනවා අපිට අවශ්‍ය විදිහට variables ටික define කරගෙන තියෙනවා මෙතන මෙයා variable දෙකක් අරන් තියෙනවා marks කියන variable එකයි grade කියන variable එකයි marks integer type එකේ grade එක char එක character එකක් දෙන්න පුළුවන් type එකේ ඊළඟට begin එකෙන් පටන් අරගෙන මේගොල්ලෝ ඉල්ලලා තියෙනවා enter marks කියලා display කරන්න කියලා ඊට පස්සේ marks කියන variable එකට user දෙන value එක read කරගන්න මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ මේ බාන case එක ලියලා තියෙන විදිය case කියන keyword එක ඊළඟට marks කියන මේ අපි define කරපු variable එක marks ඊළඟට of කියන keyword එක right of කියන keyword එක ඊළඟට තියෙනවා ඊට යට line එකෙන් බිංදුව dot දෙකක් 34 මේකේ කියන්නේ බිංදුවේ සිට 34 දක්වා කියන අර්ථය තමයි මෙතනින් දෙන්නේ. එතකොට අපි මුලින්ම කියන්න ඕනේ අඩු අංකය ඊට පස්සේ කියන්න ඕනේ වැඩි අංකය. ඒ කියන්නේ අඩු අංකය මුලින් ඊට පස්සේ 32ක් ඊට පස්සේ වැඩි අංකය. ඕක අනිත් පැත්තට ලිව්වොත් වරදිනවා. මොකද මේ කේස් එකේ රේන්ජ් එක ඒගොල්ලෝ හුරු කරලා තියෙන නැත්තම් පැස්කල් අඳුනන්නේ අඩු රේන්ජ් එක නැත්තම් අඩු වගේ මුලින් ඊට පස්සේ 32 කියන එක තමයි සිට කියන එක වෙනුවට පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ 34 හෝ නැත්තම් ලොකු වැලියු එක. ඊට පස්සේ කෝලන් එකක් තියෙනවා. ඒ කෝලන් එක තියෙන්නේ අර බිංදුව 34 නැත්තම් අපි ඩිෆයින් කරපු රේන්ජ් එක නම් මොකක්ද කළ යුත්තේ කියන එක ලියන්න. එතකොට මේ කෝලන් එකෙන් කරන්නේ ඒ දෙන්නව
separate කරන එක. එතකොට මෙතන තියෙනවා range එක. ඊට පස්සේ මේ ටිකේ තියෙනවා මොකක්ද කරන්න ඕනේ කියන එක. එතකොට මේගොල්ලෝ කියලා තියෙන්නේ 0.34 නම් grade කියන variable එකට මේ w කියන අගය w කියන char එක character එක assign කරනවා. ඒ වගේම තමයි පහළ ලියලා තියෙනවා 35 49 35 සිට 49 දක්වා grade එකට s කියන character එක assign කරන්න. 50 සිට 64ට grade කියන variable එකට c කියන value එක assign කරන්න. ඔය විදිහට 65 74ට b දෙන්න 75 100ට a දෙන්න. කියලා assign වෙලා තියෙනවා. ඊළඟට මෙතන else කියන keyword එකේ case එකට අවශ්‍ය නම් else එක පාවිච්චි කරන්න පුළුවන්. else කියන එකෙන් කියන්නේ මේ උඩ කියන range එකට අදාළ නොවන කෙනෙක් නම් මොකද්ද කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ කවුරු හෝ කෙනෙක් බිඳුවට වඩා අඩු අගයක් දීලා එහෙමත් නැත්නම් 100ට වඩා වැඩි අගයක් දුන්නොත් ඒගොල්ලෝ මැසේජ් එකක් පෙන්නනවා invalid marks කියලා. right? එතකොට මෙතන output එක ගැන සඳහන් වෙලා නැහැනේ. මේ තැන්වලදී උනේ grade කියන එක්කෙනාට grade කියන variable එකට අගයක් ලබා දීම විතරයි. එතකොට case එක start වෙනවා මෙතනින් case එක ඉවර වෙනවා මෙතනින්. එතකොට ඔයගලන්ට පේනවා ඇති case කියන එකට මේ එයාට අයිති end එකක් පාවිච්චි කරලා තියෙනවා else එකට පස්සේ. පේනවද? ඒ වගේම තමයි හැම පේලියක්ම අගදී semicolon එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි කතා කරපු if එකට වඩා ටිකක් වෙනස් මෙයා. right? දැන් මේකේ විදිහ තමයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. right? ඒ කියන්නේ මේ program එකක් දුන්නොත් කියව ගන්න ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට case එක ඉවර වුණාම ඒගොල්ලෝ වෙනම if එකක් පාවිච්චි කරලා conditions දෙකක් දාපු අවස්ථාවක් තියෙනවා. පේනවද? marks කියන කෙනා බිඳුවට වැඩි සහ marks කියන කෙනා 100ට අඩු. කියන්නේ එතනින් check කරගන්නවා දීලා තිබ්බ අගය බිඳුවත් 100ත් අතරද කියන එක. නේද? බිඳුවයි 100යි ඇතුළුව බිඳුවත් 100ත් අතරද. එහෙමනම් grade is කියලා grade එක පෙන්වන්න කියලා. ඕක තමයි ඕගොල්ලන්ගේ program එකේ කියලා තියෙන දේ. මම දැන් මේකම ටිකක් සරල විදිහට ඕගොල්ලන්ට Pascal වලින් කරලා පෙන්නනවා. right? සරල කරනවා කියන්නේ මම එතනදී check කරලා ඔය සූඩෝ කෝඩ් සෙට් එකම නේද? මොකද පුතේ? free Pascal වලත් ඔය කෝඩ් සෙට් එකම. ඔව් ඔය කෝඩ් සෙට් තමයි. ඔය කෝඩ් සෙට්. මම මෙතන කරන්නේ සර් තපර කෙනෙ පුතේ බිඳුවත් 100ත් අතර අගයක් user දෙනවා කියලා උපකල්පනය කරලා ඒකට අදාළ විදිහට case එක ගොඩනගා ගන්න එක. right? ඔබද කියන්නේ සර් උනාට සෝක free Pascal වලට අරන් යද්දි අර ඕකේ අර අපි enter කරද්දි මේ අවුල් යන්න දාපු read element එක අයින් වෙනව නේද සර්? චුට්ටක් අපි එක check කරලා බලමු නේද? මට හරියටම sure නෑ ඒක. right? හරි. ඔන්න මම දැන් අදාළ දේවල් ටික කරගෙන තියෙනවා මූලිකව. program එකේ නම input output කියලා අරගෙන තියෙනවා. variable ටික define කරලා තියෙනවා. මගේ එක variable එකයි marks කියන කෙනා integer type එක. ඊළඟට enter mark කියන message එක දීලා marks read කරගෙන තියෙනවා. ඔන්න ඊළඟට තමයි මම case එක පාවිච්චි කරන්නේ. case මගේ case එක පාවිච්චි වෙන්නේ mark කියන variable එකේ mark of right ඊළඟට
මං කියනවා කොහොමද මගේ රේන්ජ් එක වෙන්නේ. එතකොට මගේ රේන්ජ් එක මම දෙනවා දැන් අපි මතක තියාගන්න ඕනේ රේන්ජ් එක දීපු විදිය. කොහොමද රේන්ජ් එක දුන්නේ? අඩු අගය වම් පැත්තේ තිත් එකක් වැඩි අගය දකුණු පැත්තේ. එහෙනම් මුලින්ම අපේ මොකේද chart එකේ තියෙන විදිහට 100ත් 75ත් අතර නම් ඒව තමයි ඩිස්ප්ලේ කරන්න ඕනේ. එහෙනම් මම කියනවා marks of 75 double dot 100 colon මම මෙතනම right ln එකක් පාවිච්චි කරනවා. පාවිච්චි කළා කියනවා ඔය range එකේ නම් ඉන්නේ output කරන්න grade A කියලා. right? එතකොට මට ඕකම පාවිච්චි කරන්න පුළුවන් අනිත් ranges ටිකටත්. ඒ නිසා මම ටක් ගාලා මෙයාව copy කරගන්නවා. copy කරගෙන මම change කරනවා. right මගේ දෙවෙනි range එක 64 ඉඳලා 75 වෙනකම්. ඊළඟ range එක 54 ඉඳලා 65 වෙනකම්. මෙතන මම කියනවා 35 ඉඳලා sorry මෙතන එන්න ඕනේ තප්පරයකින් ළමයි. ඔව් 30 ඉන්න මගේ අතින් රේන්ජ් එක වැරදුනා. මෙතන එන්න ඕනේ 65 ඉඳලා 74 වෙනකම්. sorry මගේ වැරද්ද. මෙතන එන්න ඕනේ 55 ඉඳලා 64 වෙනකම්. මෙතන එන්න ඕනේ 35 ඉඳලා 55 වෙනකම්. ඊළඟට මෙතන එන්න ඕනේ බිඳුවේ ඉඳලා 34 වෙනකම්. උඩ එන්න ඕනේ 54. right? මගේ grades ටික change වෙන්න ඕනේ. මෙයා B, මෙයා C, මෙයා S, මෙයා W. right? ඒ වගේම තමයි මට අවශ්‍යයි end කියන එක. මොකද case එකට මතකද මම කිව්වා end එකක් තිබ්බ කියලා. මෙතන end semicolon එකක් එන්න ඕනේ. දැන් මම මේකේ else එකක් පාවිච්චි කරලා නැහැ. නේද? මට අවශ්‍ය නම් මට else එක පාවිච්චි කරන්න පුළුවන්. සෙතික අඩු එකේ ඉඳලා තමයි පුතේ මාක්ස් දෙන්නේ. ඒ කියන්නේ අපි මේ එක රේන්ජ් එකක් සලකනකොට මේ වම් අත පැත්තේ ඉන්න කෙනා අඩු අගයක් වෙන්න ඕනේ, දකුණු අත පැත්තේ ඉන්න කෙනා වැඩි එක්කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව දැන් මේ 0.34 උඩට ඇවිල්ලා 75යි 100ට වෙනකම් පහළට ලියන්න ඕනේ කියන එක නම් ඔයා අහන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. ඔයාට කැමති තැනක මේ රේන්ජ් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. වෙන්න ඕන දේ තමයි මේ වම් අත පැත්තේ ඉන්න කෙනා අඩු වෙන්න ඕනේ, දකුණු අත පැත්තේ ඉන්න කෙනා වැඩි වෙන්න ඕනේ. තේරුණාද සතික? right. දැන් අපි බලමු මේක run කරලා වැඩේ හරියනවද කියලා. අපේ යාළුවෙක් කිව්වනේ retailen දෙක හැබැයි free pascal ගෙනියනකොට ඒ ඕන නැත්තේ කියලා කිව්වේ නේ. ඒක මට check කරලා බලන්න වෙනවා. හරි. මම දැන් මේක run කරනවා. mark එක 80 කියලා දෙනවා. කොමගේ cursor එක. right. 80 enter. grade A. මම මෙයාව run කරනවා. mark එක මම 70 කියලා දෙනවා. grade B. run කරා 60 කියලා දුන්නා. grade C.
run කරා 50 කියලා දුන්නා grade S run කරා මම 30 කියලා දෙනවා 35ට අඩු වුණොත් තමයි fail වෙන්නේ weak වෙන්නේ W ඒ කියන්නේ මගේ එක අවුලක් නැතුව වැඩ කරනවා right හරි එතකොට ඔය මම කේස් එකේ බොහොම සරල අවස්ථාවක් ලිව්වේ ඕගොල්ලෝ කේස් එක කොහොමද වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් තිබීම තමයි ඕගලන්ට වැදගත් වෙන්නේ හරි කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් මේ කියපු දේවල් ටික තේරුණාද කියලා ඒ අතරතුරේ අනිත් කට්ටිය ලියා ගන්න මම විනාඩියක් දෙකක් දෙන්නම් ඊට පස්සේ මම හිතන්නේ අපිට තියෙන්නේ iteration ගැන කතා කරන්න එහෙම නේද කොබලු ඔව් iteration ගැන කතා කරන්න හරි එහෙනම් ටක් ගාලා මේක ඉවර කරගන්න ෆ්‍රී පැස්කල් වල සේව් කරන්න පුළුවන් දන්නවද ෆ්‍රී පැස්කල් වල සේව් කරනකොට ඒක පුතේ අර DOS prompt එක වගේ නේද මේ ඉන්ටර්ෆේස් එක එන්නේ ඔව් සර් control S ගහලා බලන්න සේව් කරන්න පුළුවන් මම දන්න තරමින් නැස සේව් කරන්න උනට පස්සේ ෆයිල් එකක් දීලා ඕකේ කරාම ආයෙ වෙන නමක් එනවා ඔව් ඒකේ හොම මොකක් හරි මේවා ස්ට්‍රක්චර් එකක් තියෙනවා නේද මේ root එක පොඩ්ඩක් අවුල් වෙන අවුලක් තියෙනවා මං චුට්ටක් ඒක බලන්නම් පුතේ බලලා තමයි කියන්න වෙන්නේ මම දිගටම මේකෙන් වැඩ කරන්නේ ඔය වගේ පොඩ්ඩක් ඔය සේව් කරන එක ඒක ටිකක් හරි ගැටලුකාරී ඒකයි මම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පාවිච්චි කරන්නේ සෙතික කේස් එක ඒ කියන්නේ ඔයාට උදාහරණයක් වගේ දීලා මොකද්ද වෙන්නේ කියලා අහන්න පුළුවන් හිස්තම් පුරවන්න එන්න පුළුවන් ඒ වගේ අවස්ථා සම්පූර්ණයෙන් ලියන්න එන එකක් නෑ හරි ලියාගෙන ඉවරද ඔයගලන්ගේ අර if else එක ලියපු තැනම මේක ලියා ගන්න පුළුවන් නම් ලේසියි. එතකොට ඔයගලන්ට මැච් කර ගන්න පුළුවන්. අපිට කෝඩ් එක පේපර් ලියන්නේ නැහැ නේද? නෑ කෝඩ් එකම ලියන්නේ නැහැ පුතේ. කෝඩ් එකම පේපර් එකේ ලියන්නේ නැහැ. නමුත් කෝඩ් සෙග්මන්ට් එකක් දීලා මේකේ මොකද්ද වෙන්නේ කියලා අහන්න පුළුවන්. right? එහෙම දේවල් අහනවා. සර් අපේ මොනිටර් එක සර් මේ GIF වගේ ගොඩක් ඒවා පිරුණාම මේ හෝම් ස්ක්‍රීන් එක බෝඩ් එකට හොඳ නැද්ද?
ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකේ පිරුණම කියන එක දහන්නේ. ඔව් සර් දැන් අපි අර කම්පියුටර් දැන් හෝම් එකේ අපි දැන් ඔය GIF අරවම දාලා පුරවන් පිරෙවුනාම ඒක බෝඩ් එකට හොඳ නැද්ද? බෝඩ් එකට කියන්නේ ඔයා කියන්නේ පුතේ ඩෙස්ක්ටොප් එක කියලා ඩෙස්ක්ටොප් එකේ මේ තියෙන අයිකන්ස් ප්‍රමාණය වැඩි වුණාම කියන එක නේද අහන්නේ? නෑ නෑ සර් ඔතන අර අපි වෝල්පේපර් වෙනකොට සර් අපිට දැන් එඩිට් කරලා හදන්න පුළුවන් මේ ඔය එක GIF වගේ අර මේ ඇනිමේෂන් දාලා ඔව් එහෙම දැම්මම බෝඩ් එකට හොඳ නැති වෙන්නේ නැහැ. ඉතින් වෙන්නේ අර නිතරම ප්‍රොසෙස් එකක් රන් වෙනවනේ. ඇනිමේෂන් එකක්. දැන් ස්ටිල් පික්චර් එකක් තියනවා වගේ නෙවෙයි ඇනිමේෂන් එකක් රන් වෙනවා කියන එක. ඒක ටිකක් පික්චර් එකකට වඩා බර වැඩි. එතකොට ප්‍රොසෙසර් එක සාමාන්‍ය පික්චර් එකක් තියෙනට වඩා වැඩ කරනවා. සහය නිරන්තරයෙන් වැඩ කරනවානේ. ඒක ස්ලෝ වෙනවා අර මේ වෙනවා. ඔව් අන්න එහෙම ප්‍රශ්න වෙනවා. එතකොට සර් මැෂින් එක හීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේද? ඔව් ඒ කියන්නේ ප්‍රොසෙසර් එක වැඩිපුර වැඩ කරනවා කියලා කියන්නේ හීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ප්‍රොසෙසර් එක ඉතින් ගොඩක් පවර්ෆුල් ප්‍රොසෙසර් එකක් නම් අවුලක් නැහැ. නමුත් ඉතින් නේද අපි සාමාන්‍යයෙන් කියන්නේ ඩෙස්ක්ටොප් එක වැඩි බිසි කරන්නේ නැතුව තියන්න කියලා. ඒක තමයි ඇඩ්වයිසබල් දේ. i5 4th gen එකක් වගේ අවුලක් නැද්ද සර්? මෙහෙමයි. ඒක පුතේ මට කියන්න බෑ. ඔයා රන් කියන්නේ ඔයාගේ ඩෙස්ක්ටොප් එක හැදිලා තියෙන එක සහ එයාගේ බෑග්ග්‍රවුන්ඩ් රන් වෙන ප්‍රොසෙසර්ස් මත ඒ ඔක්කොම මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයාගේ ඇනිමේෂන් දෙන්නේ අර මේ Ryzen වගේ ගේමින් මැෂින් වලට නේද? ඔව් ඔව්. ඒ වගේ ඉතින් ඒක ඔයා තමයි දන්නේ. ඔයාගේ ප්‍රොසෙසර්ස් ගොඩක් රන් වෙනවා නම් මොනිටර් මේ කම්පියුටර් එකේ එතකොට තමයි ඒක ස්ලෝ වෙන්න ගන්න. right හරි අපි iteration පැත්තට යමු. iteration එකට යන එක මම ඔයගලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ටිකත් එක්කම කතා බහ කරනවා. හරි මෙතන අපි කතා කරනවා මුලින්ම මෙන්න මේ for do කියන loop එක ගැන. right එතකොට for do කියන loop එක iterative loop එකක්. ඒ කියන්නේ පුනර්කරණය කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි මතක තියාගන්න for do කියන කෙනාට iterate කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ වැඩි වෙන ආකාරයට එහෙම නැත්නම් අඩු වෙන ආකාරයට. එතකොට වැඩි වෙන ආකාරය සහ අඩු වෙන ආකාරය කියලා කියන්නේ ඉලක්කම් භාවිතා කරලා ඉන්ක්‍රිමන්ට් එකක් යම් කිසි අගයක් වැඩිවීමක් 1 2 3 4 5 6 7 යන විදිහට එහෙමත් නැත්නම් අගය අඩු වෙන ආකාරය 10 9 8 7 6 යන වගේ ආකාරයට. එතකොට හොඳට මතක තියාගන්න for loop එකකට බෑ හැම iteration එකක්ම handle කරන්න. එයාට handle කරන්න පුළුවන් වෙන්නේ ඔය අපි කතා වුණා වගේ counting ගණන් කිරීමේ වැඩවලට තියෙන ආකාරයේ loop එකක්. counting loop එකක් තියෙනවා නම් for එකට පුළුවන් handle කරන්න. for එකට අනිත් loops handle කරන්න බෑ. හැම loop එකක්ම handle කරන්න පුළුවන් structure එකක් තියෙනවා. එයාට තමයි අපි කියන්නේ while structure එක කියලා. while 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 එක. එයත් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මුලින්ම බලමු for do එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මේ for do වල පළවෙනි ආකාරය කියලා කියන්නේ incremental model එක. වැඩි වෙන ආකාරයට ඉන්න කෙනා. right? එයා ලියන්නේ මෙහෙමයි. for කියන keyword එක ඊට පස්සේ අපි කැමති variable එකක් අපේ වායක යටතේ හඳුන්වලා දීපු variable එක නමක් ඊළඟට ඒ variable එකට පටන් ගන්න ආරම්භක අගයක් දෙන්න ඕනේ. ඊට පස්සේ to කියන keyword එක පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අවසාන වෙන අගයක් දෙන්න ඕනේ. ඊට පස්සේ do කියන keyword එක do කියන keyword එක පාවිච්චි කරන්න ඕනේ. දැන් මෙතන ඔයගලන්ට උදාහරණ ටිකක් දීලා තියෙනවා. පේනවද? for ඊළඟට x කියලා එයා පාවිච්චි කරලා තියෙනවා. ඒක තමයි variable එකේ නම. මෙතන කියලා තියෙනවා colon equal 1. ඒ කියන්නේ x ගේ ආරම්භක අගය 1. ඊට පස්සේ කියලා තියෙනවා 2 5. ඊට පස්සේ තමයි do කියලා තියෙන්නේ. ඒ කියන්නේ x ගේ අගය 1න් පටන් අරගෙන 5 දක්වා වැඩි කරන්න කියලා යෝයි කියලා තියෙනවා. එතකොට x ගේ අගය වැඩි වෙන්නේ පුනර්කරණය වෙන වතාවකට එක ගානේ වැඩි වෙනවා.
ඒතර for එක යටතේ යම් කිසි කෝඩ් එකක් ලියලා තියෙනවා නම් ඒ කෝඩ් එක එක සැරයක් එක්සිකියුට් වෙලා ඉවර වුණයින් පස්සේ for වලගේ එකකින් වැඩි වෙනවා. නැවත අර කෝඩ් එක එක්සිකියුට් වෙනවා. ආයි for වලගේ එකකින් වැඩි වෙනවා. නැවත අර කෝඩ් එක එක්සිකියුට් වෙනවා. right? එතකොට ඕකට දාලා තියෙන සරල උදාහරණයක් ඕගලන්ට මෙතන පෙන්නලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් print 10 numbers කියලා 10 nos input output කියලා පාවිච්චි කරලා තියෙනවා. මේක අපිට කැමති නමක් දෙන්න පුළුවන්. අදාළ නීති රීති වලට යටත්ව. ඊට පස්සේ වා කියන එක පාවිච්චි කරලා count කියලා variable එකක් define කරලා තියෙනවා. එයා integer type. ඔන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙනවා begin for එක පාවිච්චි කරලා තියෙනවා. count කියන variable එක පාවිච්චි කරලා තියෙනවා. colon equal 1. ඒ කියන්නේ count ගේ අගය එකෙන් පටන් ගන්න. to 10 10 දක්වා යන්න do. for එක යටතේ කියලා තියෙනවා right ln count. ඒ කියන්නේ count කියන variable එකේ ඒ කියන්නේ මෙයාගේ අගය ලියන්න. එතකොට for එක පටන් ගත්තම එක line එකයි for එක යටතේ තියෙන්නේ. monitor එකේ count එකේ අගය ලියනවා පළවෙනි වතාවට 1 කියලා. මොකද count එක පටන් ගන්නකොට අගය 1 කියලා ගන්න කියලා තියෙනවා. එහෙනම් මුලින්ම 1 කියලා ලියවෙනවා. නැවත for එකට යනවා. count වල අගය වැඩි කරගන්නවා 1කින් 2යි ඊළඟට එයා ලියනවා. නිසා 2 කියලා ලියවෙනවා. නැවත for එකට යනවා. count එකේ අගය වැඩි කරගන්නවා 3යි 3 කියලා ලියවෙනවා. ඔය විදිහට ඔතන තියෙන iteration එකක් වගේ එකක්ද? iteration එකක් තමයි තියෙන්නේ. මේ අපි iteration එකක් තමයි අපි මේ කතා කරන්නේ. පුනර්කරණයක්. right? එතකොට ඒ පුනර්කරණය වෙන්නේ 1 ඉඳලා 10 වෙනකම්. එතකොට මෙයා මේ right ln කියන කෙනාව 10 සැරයක් execute වෙනවා. 10 වතාවක් execute වෙනවා. ඔයගොල්ලෝ මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ for එකේ range එක දුන්නම දැන් 1 ඉඳලා 5 කියලා දුන්නම 5 වතාවයි. බිඳුවේ ඉඳලා 4 කියලා දුන්නම ගොඩක් අය වතාවල් 4යි කියලා අරගන්නේ. වතාවල් 4ක් නෙවෙයි වතාවල් 5ක් එනවා. මොකද අපි බිඳුවේ ඉඳලා 4ට ගණන් කරොත් බිඳුව 1 2 3 4. ඒ කියන්නේ අපි ඇඟිලි වලින් බැලුවොත් ඇඟිලි 5ක් නැවිලා. බිඳුව 1 2 3 4. ඒක නිසා වතාවල් ගාන හරියට ගන්න. දැන් 5 ඉඳලා 10ට කිව්වම අපි නිකන් බැලු බැලමට හිතෙන්නේ වතාවල් 5යි කියලා නේද? වතාවල් 5 නෙවෙයි වතාවල් 6යි. 5ත් ඇතුළත් වෙන්නේ කියන්නේ 5 6 7 8 9 10. එතකොට වතාවල් 6ක්. ඒක නිසා ඔන්න ඕක හරියට මතක තියාගන්න ඔය වගේ පොඩි දේවල් චෙක් කරන්න පුළුවන්. වතාවල් කීයද? right ඔය වගේ දේවල්. හරි අපි down to එකත් ඔහොම බලමු. මේ තියෙන photo දෙවෙනි ආකාරය. දෙවෙනි ආකාරයේ තියෙන්නේ ලොකු සංඛ්‍යාවක ඉඳලා පොඩි සංඛ්‍යාවකට down to n. right එතකොට උදාහරණ දීලා තිනවා 4x 10 down to එක වචනයක් 5. ඒ කියන්නේ 10 ඉඳලා 5 දක්වා n. එතකොට 10 9 8 7 6 5. ආයෙත් වතාවල් 6ක් ඕගලන්ට iterate වෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ 4 down to 0. ඒ කියන්නේ ආරම්භකගේ 4 ඉඳලා බිඳුව වෙනකම්. ඒ කියන්නේ 4 3 2 1 බිඳුව. එහෙමනම් වතාවල් 5ක් පුනර්කරණය වෙනවා. නැවත නැවත සිද්ධ වෙනවා. දැන් මෙතන පාවිච්චි කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙනවා අපි කැමති නමක් දීලා input output එක var count කියලා කෙනෙක් කරන් තියෙනවා integer type එකේ start begin කරලා තියෙනවා 4 count ගියාගේ පටන් ගන්නකොට 10යි down to 1 do. එතකොට මෙන්න මේ line එක 10 වතාවක් 10 ඉඳලා 1ට යනකොට වතාවල් 10ක් තියෙනවා. 10 වතාවක් සිද්ධ වෙනවා. එතකොට මේ එක වතාවකට පස්සේ හැම වතාවකටම පස්සේ count එකේ යගේ එකකින් අඩු වෙනවා. මුලින් count එක 10යි right ln එක වැඩ කරනවා. ඊට පස්සේ count එක 9 වෙනවා.
right ln එක ආයි execute වෙනවා. ඊට පස්සේ count එක 8 වෙනවා right ln එක ආයි execute වෙනවා. හරි. for කියන එක්කෙනාගේ ක්‍රම දෙක තේරුණාද? confirm කරන්න. ඔව් සර්. right. අනිත් අය right. හොඳයි. එහෙමනම් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට මම පොඩ්ඩක් ඔයගලන්ගේ අවධානය ගන්නවා. හේතුව තමයි මම කෝඩ් කරන්න යන්නේ තව විනාඩි 4කින් විතර අපිට ක්ලාස් එක නතර කරන්න තියෙන නිසා. මෙන්න මෙයාගේ විශේෂ දෙයක් තියෙනවා ඔයගලන්ට අඳුනගන්න. ප්‍රෝග්‍රෑම් එකේ ලොජික් එක නෙවෙයි. මම මේ පොඩි වැදගත් දෙයක් ඔයගලන්ට පෙන්නන්නට. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍ය විදිහට පටන් අරගෙන තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක අපි ඩිස්කස් කරමු. right input output කියලා අරගෙන තියෙනවා. total underscore avg කියලා නමක් දීලා තියෙනවා. variable තුනක් තියෙනවා integer type එකේ. I num total කියලා අරගෙන එයාගේ type එකේ integer තුන්දෙනාගේ අනිත් එක ඉන්නවා avg එයා real type එකේ. ඒ කියන්නේ දශම සංඛ්‍යාවත් අල්ල ගන්න පුළුවන් කෙනෙක්. ඊට පස්සේ total වලට බිඳුව කියන අගය assign කරලා තියෙනවා. මෙන්න මේ for loop එක. for I colon equal 1 to 10. එතකොට ඒ කියන්නේ 1 සිට 10 දක්වා වැඩි වෙන්නේ. මෙන්න මේ කොටස ගැනයි මට ඔයගලන්ගේ අවධානය අරගන්න ඕනේ. පේනවද? පුනර්කරණය තුල සංයුක්ත ප්‍රකාශනයක්. දැන් මෙච්චර වෙලා අපි කතා කර if statement එක ඊළඟට ඔය for කියලා අපි උඩ කතා කරපු හැම structure එකකම ඒ structure එක ඇතුලේ එයාට අදාළව තිබ්බේ එක line එකයි. if එකේ condition එක ලිව්වා කරන්න ඕන එක දෙයක් අපි ලියලා තියෙනවා. මෙතන for එකේ structure එක ලියලා කරන්න ඕන දේවල් තුනක්. මෙන්න මේ තුන් දෙනාම for එක ඇතුලේ වෙන්න ඕනේ. එකකට වඩා වැඩිපුර line යනවා නම්, ඒ කියන්නේ structure එකක් ඇතුලේ එක line එකකට වඩා අපිට දාන්න අවශ්‍ය නම් අන්න ඒකට අපිට වෙනම begin and end කියන couple එකක් පාවිච්චි කරන්න වෙනවා. ඔන්න ඕකයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන දේ. right? අපි මේකේ මේ for කියන එක්කෙනා යටතේ අපිට එක line එකකට වඩා තියෙනවා. ඒක නිසා අපි for එකට අදාළ වෙන විදිහට begin එකකුයි end එකකුයි ගන්නවා. ඒ දෙන්න අතර මැද්දේ තමයි අපි statements එකකට වඩා වැඩි ගණනක් තියෙනවා නම් ලියන්නේ. ඒ ලියනකොට මේ හැම statement එකකම කෙලවරේ semicolon එකක් ඕගලන්ට දාන්න වෙනවා. ඔන්න වෙනස්කම් අඳුන ගන්න තියෙන තැන. right? එහෙනම් begin end. එතකොට for එක මෙන්න මෙතනින් පටන් අරගෙන for එක ඉවර වෙන්නේ කොතනින්ද? මෙන්න මෙතන. තේරුණාද? ඕක for එකට විතරක් නෙවෙයි while එකට repeat until කියලා එක්කෙනෙක් කතා කරනවා. එයාට අපි අර කලින් කතා කරපු if එකට පවා if එක ඇතුලේ අපිට දේවල් කීපයක් කරන්න තියෙනවා නම් if එකකට පස්සේ begin end එකක් අරගෙන තමයි මේ begin end එක අතරමැද්දේ අපි පේලි ටික ලියන්නේ. එකකට වඩා තියෙනවා නම්. හරි. ඔය කියපු දේ තේරුණාද? මේ begin end එකක් structure එකක් ඇතුලේ පාවිච්චි කරන එක. ඔව් සර්. right. අනිත් අය right හිමන්ස. right. හොඳයි. එහෙනම් මම අදට ක්ලාස් එක මෙතනින් නතර කරනවා. එතකොට මතක තියාගන්න ඊළඟ සතිය අපි මුණ ගැහෙන්නේ නැනපෙතේදී. ඔන්ලයින් ක්ලාස් නෙවෙයි ඔෆ්ලයින් ක්ලාස් තියෙන්නේ. මොකක් හෝ හේතුවක් නිසා. නේද? ක්ලාස් තියන්න බැහැ කියන තැනට ආවොත් රටේ තත්ත්වයක් නිසා අපි ඔන්ලයින් ක්ලාස් එක තියනවා. right?
බැහැ කියන තැනකට આવොත් ඒ කියන්නේ නැවත රට වහන තත්යකට આવොත් සාමාන්‍ය විදිහට ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු දිගටම අපිට ෆිසිකල් ක්ලාස් එක තියාගෙන යන්න ඉඩ හම්බෙයි කියලා. එහෙනම් ලබන සතියේ නැනපෙතේදී අපි හම්බෙමු. right? එතකොට ඕගොල්ලන්ව මුලින්ම දකින්න වතාව මම එදාට මාවත් ඕගොල්ලෝ මුලින්ම දකින්නේ එදාට මම හිතනවා. right? හරි. අපි හම්බෙලා කතා කරමු. right? එහෙනම් ගිහිල්ලා එන්න. ලබන සතියේ අපි මුණ ගැහෙනවා. physically නැනපෙතේදී right? හරි. good night හැමෝටම. ගිහිල්ලා මම මෙතනින් session එක end කරනවා. සෙතික ඉන්නවද? ඉන්නව නේද? සෙතික මේ ඔය අහලා තියෙන ප්‍රශ්නේ ෆෝඩු අනිවාර්යෙන් iteration එකක් වෙන්න right ln count තියෙන්න ඕනද? නෑ. ෆෝඩු කියන එක්කෙනා ඇතුලේ මේ for එක ඇතුලේ පුතේ ඔයාට කැමති එකක් ලියන්න පුළුවන්. iterate වෙන ඕනම කෝඩ් එකක් ලියන්න පුළුවන්. ඒකේ right ln එක જાතියව තියෙන්න පුළුවන්. අපි මතක තියාගන්න ඕන දේ අපි අඳුන ගන්න ඕන දේ for කියන එක්කෙනා iterate වෙන්නේ මෙන්න මේ මෙතන අපි කියන variable එකයි ඔය කියන range එකයි මත. ඒ කියන්නේ පටන් අරගෙන කොතනට වෙනකන් යනවද කියන එක මත තමයි for එක iterate වෙන්නේ. මේ ඇතුලේ ලියන එක ඔයාට කැමති දෙයක් ලියන්න පුළුවන්. ඔයාගේ ඇල්ගොරිතම් එකට අදාළව ඔයාට කැමති දෙයක් ලියන්න පුළුවන්. no problem. තේරුණා? right. හරි. තව ප්‍රශ්න තියෙන අය ඉන්නවද? right. හරි. එහෙනම් හැමෝටම good night. අපි ලබන සතියේ නැනපෙතේදී මුණ ගැහෙන්නේ. හරි. මම මීටින් එක end කරනවා මෙතනින්.